අද මා අන්දව සිටියෙමි. දැන් මට පෙනීම ඇත්තේ යන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. යොහන් පොතේ සඳහන් කළා වූ අන්ධ මනුෂ්‍යයා අන්ධකාරයේ සිටියත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔහුට පෙනීම ලැබුණා. අද මෙම මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට මම කැමතියි. අන්ධව සිටිමින් පෙනීම ලැබූ මනුෂ්‍යයෙක් සහ උපතේ සිටම දැස් පෙනෙන මනුෂ්‍යයෙක් ගැන සිතා බලන්න. පෙනීම ගැන වඩාත්ම ස්තුතිවන්ත වන්නේ කවුරුන් කියාද ඔබ හිතන්නේ? දෙවියන් වහන්සේව තමන්ට දකින්නට සලස්වන්න කියා හිතාගෙන ඉන්න මනුෂ්‍යයන් සිටිනවා. කොහොම නමුත් මනුෂ්‍යයාට දැනගන්නට බැරිවුණු ලෝකය දෙවියන් වහන්සේ විසින් දකින්න විවර කළ විට ඔහුට එය දැනුනේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ආකාරයටයි. උපතේ සිටම අන්ධ මනුෂයෙක් දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබ සිලෝවෝම් පොකුණෙන් ඔහුගේ දෑ සේදීමෙන් පසු පෙනීම ලැබූ ඒ මනුෂ්‍යයාගේ සතුට විස්තර කරන්න බැරිවෙන්නට ඇති. ඒ හා සමානව අප ආත්මිකව අන්ධකාරයේ සිටියත් එක් දිනකදී දෙවියන් වහන්සේ අපට සත්‍ය දැනුම් දුන්නා. දෙවියන් වහන්සේ අපට ස්වර්ගීය පියාණන්ව දැනගන්නටත් ස්වර්ගීය මෑණියන්ව දකින්නටත් ඉඩ දුන්නා. ඒ වෙලාවේදී අපගේ ආත්ම සැබවින්ම සතුටින් උඩ පනින්නට ඇති. අද මොහොතකට එය අත්දකිමු. සියල්ලෙනි, කරුණාකර විනාඩියකට ඔබේ දැස් වසාගන්න. කිසිම දෙයක් දකින්න බැරි ලෝකයට පොඩි ගමනක් ගිහින් එමු. දැන් ඔබේ දැස් වසාගන්න. ඒකත් දේශනාවේ කොටසක්. අන්ධවීම කොයිතරම් බියකරුද කියා ඔබ හරියටම දන්නේ නැහැ. අද අසන දේ පමණක් නොවේ, එම දෙයත් අත්දකිමු. පෙනීම ගැන කොයිතරම් සතුටු වෙන්න අවශ්‍යද කියා අප දැනගත යුතුයි. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද ලබා දුන්නත් හැම මොහොතේම අපේ දැස් පෙනෙන බැවින් අපි දෙවියන් වහන්සේගේ කරුණාවට ස්තුතිය පුද කරන්නේ නැහැ. ප්‍රථමයෙන් අපට දෙවියන් වහන්සේ ලබා දුන්නා වූ ජීවනයේ සත්‍ය තුලින් අපි හිතාගන්න බැරි තරමට සලිත වී සිටියා. නමුත් අප අඥාන ලෙස එය චර්යාවක් ලෙස සිතමින් ඒ වගේම අපට එය තවත් තේරුමක් නැති දෙයක් ලෙසට එම දේ ඇහෙන්න පුළුවන්. සියල්ලෙනි, දැන් ඔබ ඔබේ දැස් වසාගෙන සිටිනවා නේද? ඔබට දැස් හැර බලන්න උවමනා නැද්ද? අන්ධ මනුෂ්‍යයා, කරුණාකර මට පෙනීම දෙන්න. මගේ දැස් දෙකෙන් මේ අලංකාර ලෝකය දකින්න දෙන්න. දාවිද්ගේ පුත්‍රයාණෙනි, එවිට යේසුස් වහන්සේ ඔබට මාගෙන් කුමක් අවශ්‍යව තිබෙනවාද? ස්වාමින් වහන්ස, මට පෙනීම දුන මැනව. ඔබගේ විශ්වාසයේ ප්‍රකාරයට ඔබට සිදුවේවා. ඔබට දැන් දුකක් දැනෙනවා නේද? ඔබට දැනෙන්නේ කොහොමද? ඔබට දකින්න ඕනේද? ඔබට දකින්න අවශ්‍ය 10% ප්‍රමාණයක් පමණයි කියා ඔබේ හඬින් ඇහෙන්නේ. නමුත් මම විනාඩි 30ක් හෝ මුළු දවසේම දැස් වසාගන්න කීවෝතින් ඔබට බියක් සහ දුකක් දැනෙන්න පුළුවන්. අද දේශනාව ඔබේ කනින් අසන දේශනාවක් නොවේ. ඔබේ ශරීරයෙන්ම අත්විඳිය යුතු දේශනාවක්. මේ නමස්කාර මේහෙයෙන් දෙවියන් වහන්සේට අපට තේරුම් කර දීමට අවශ්‍යව තිබෙන්නේ මා අන්ධව සිටියෙමි. දැන් මට පෙනීම ඇත්තේය කියා අන්ධ මනුෂ්‍යයා පවසන විට ඔහු කොයිතරම් ප්‍රීතියකින් හා සතුටකින් සිටියාද යන්නයි. දැන් ඔබට බලන්න වුවමනා නම් ඔබේ විශ්වාසයේ ප්‍රකාරයට ඒ සිදුවන්නට හරින්න. දැන් ඔබේ දැස් හරින්න.
දැන් ඔබට සතුටු දෑස් පෙනෙන විටද දෑස් වැසී තිබෙන විටද. අන්ධ මනුෂ්‍යයාගේ දෑස් පෙනෙද්දී ඔහුට දැනුනේ මෙලෙසයි. ඔහු වාව් මේ වගේ විශිෂ්ට ලෝකයක් තිබෙනවා කියා මම දැනගෙන හිටියේ නැහැ. ඒක පුදුමාකාර ලෝකයක්. මම බොහෝ වාසනාවන්තයි. මීට වඩා මට සතුටු වෙන්න පුළුවන් දෙයක් තිබෙනවාද? මම ආශිර්වාදලත් කෙනෙක් කියා කෑ ගසන්නට ඇති. සියල්ලෙනි, සියොන් වෙතට පැමිණි නිසා අපට ස්වර්ගයට යා හැකි කියා අප නිතරම ආත්ම ශක්තියෙන් සිටිනවා. කොහොම නමුත් බොහෝ විට අප දෙවියන් වහන්සේට ස්තුතිය පුද කරන්නේ නැහැ. අප අන්ධව සිටියත් දැන් අපට පෙනීම තිබෙනවා. කාලය ගෙවෙන්න අපට සෑම වෙලාවකම දැස් පෙනෙන බැවින් හැම දෙයක්ම ක්‍රමචර්යාවක් බවට පත්වී තිබෙනවා. අන්ධව සිටියත් දැන් අපට දැස් පෙනෙන බැවින් එයට දෙවියන් වහන්සේට බොහෝ ස්තුතිය පුද කිරීමට අප අසමත් නොවෙමු. දෙවියන් වහන්සේ විසින් අපට අලුත් ගිවිසුම මෙන්ම පියාණන් හා මෑණියන්ද සියොන් ගැනද කියා දෙමින් ස්වර්ගයට යන මහිමාන්විත මාර්ගයේද විවර කර දුන්නා. අද දෙවියන් වහන්සේට බොහෝ ස්තුතිය සදාකාලික මහිමයත් හා ප්‍රශංසාවත් පුද කිරීමෙන් විස්මයජනක සබත් දවසක් වේවි කියා මම බලාපොරොත්තු වෙනවා. යොහාන් 9:25ට ගිහින් සොයා බලමු. මෙය උපතේ සිටම අන්ධව සිටි මිනිසෙකුට යේසුස් වහන්සේ සිලෝවොන් පොකුණෙන් ගොස් සෝදා ගන්න කියා පැවසීමේදී ඔහු කීකරු වී පෙනීම ලැබූ සිදුවීමක්. එබැවින් ඔහු උත්තර දෙමින් උන්වහන්සේ පෞකාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි. මම අන්ධව සිටියෙමි. දැන් මට පෙනීම ඇත්තේ යැයි කීවේය. යුදෙව්වන් හා උත්තම පූජකයන් එවැනි දෙයක් සබත් දවසේ කිරීම නිසාවෙන් යේසුස් වහන්සේගේ වැරැද්දක් සෙවීමට උත්සාහ කළා. උන්වහන්සේ අන්ධ මිනිසෙකුට පෙනීම දීම සැබවින්ම විස්මයජනක හොඳ දෙයක්. එහෙම නේද? කොහොම නමුත් ඔවුන් මේ අන්ධ මිනිසයාව අල්ලාගෙන යේසුස් වහන්සේගේ සෑම කාර්යයකටම බාධා කරන්න ඔහුගෙන් ප්‍රශ්න කළා. එවිට අන්ධ මිනිසයා පැවසුවේ මා අන්ධව සිටින විටදී උන්වහන්සේව මුණ ගැසුණු නිසා උන්වහන්සේ කවුරුන්දැයි මා නොදනිමි. උන්වහන්සේ පැවසුවේ පැවසූ ලෙස කළ විට ඔබට දකින්න හැකිය. එම නිසා මාගේ දැස් පැහැදුනා කියාය. එකක් දනිමි. මම අන්ධව සිටියෙමි. නමුත් මට දැන් පෙනීම ඇත්තේය. අන්ධ මිනිසයා එලෙස පිළිතුරු දුන්නා. 31 වන පදයට යමු. දෙවියන් වහන්සේ පෞකාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදුව බව ලෝකේ පටන් ගැනීමේ සිට කවදාවත් නැසූ දෙයක්ය. උන්වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙන් නාසයෙක් නම් කිසි දෙයක් කරන්නට උන්වහන්සේට නොපුළුවන් යැයි කීවේය. අන්ධ මිනිසයා යේසුස් වහන්සේ ගැන පැවසුවේ උන්වහන්සේ දෙවියන් වහන්සේ කෙරෙන් නාසයෙක් නම් මෙවැනි දෙයක් කළ හැක්කේ කාටද කියාය. යේසුස් වහන්සේට විරුද්ධව සිටි මිනිසයන්ට ඔහු මෙලෙස තමන්ගේ ඇදහිල්ල පාපෝච්චාරණය කළා. 35 වන පදය. ඔවුන් ඔහු අහක් කළ බව යේසුස් වහන්සේට ආරංචි විය. උන්වහන්සේට ඔහු සම්භව නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාදැයි ඇසූසේක. ඔහු උත්තර දෙමින් ස්වාමිනි මා උන්වහන්සේ කෙරේ මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය. යේසුස් වහන්සේ ඔහුට කියනසේක් නුඹ උන්වහන්සේ දුටුවෙහිය. නුඹ සමග කතා කරන්නෙත් උන්වහන්සේ යැයි කීසේක. ස්වාමිනි මම අදහමි කියා ඔහු උන්වහන්සේට නමස්කාර කළේය. මෙහිදී යොහාන් 9 වන පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ගැන නොදැන සිටි අන්ධ මිනිසයා උන්වහන්සේ තුල ඇදහිල්ල ඇති කර ගන්නා බව අපිට දකින්න පුළුවන්. අපට නිවැරදිව දෙවියන් වහන්සේව නමස්කාර කිරීමට උවමනා වුණත් සබත් දවස සතියේ කී වෙනිදාද? ඒ වගේම අප දෙවියන් වහන්සේව නැමදිය යුතු දිනය කවදාද කියා නොදැන අපත් අන්ධ මිනිසයා මෙන් අන්ධකාරයේ ජීවත් වුණා. අපි ස්වර්ගීය පියාණන් හා ස්වර්ගීය මෑණියන්ව දැනගෙන සිටියේ නැහැ. අපට සබත් දවස පාස්කුව හා අලුත් ගිවිසුම දකින්නට හැකි වුණෙත් මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලින් පැමිණියේ කවුරුන්ද කියාත් සැබවින්ම ජීවන වෘක්ෂය රැගෙන එන්නේ කවුරුන් කියාද අපට දැනගන්නට හැකි වුණේ
පියාණන් හා මෑණියන් පැමිණ අපගේ දෑස් විවර කළ නිසයි. අපි කලින් අන්දව සිටියා. අපගේ දෑස් ඇරී තිබුණත් අපිට බොහෝ දේවල් දකින්න බැරි වුණා. කොහොම නමුත් දැන් අප දකිමින් විශ්වාස කරනවා. එලීෂාගේ කාලයේදී ස්වර්ගීය සේනාව එලීෂා හා ගෙහාසිව ආරක්ෂා කරමින් නුවර වටලා සිටියත් ගෙහාසිගේ දෑස් ඇරී නොතිබුණු නිසා ඔහු දුටුවේ ආරම් සේනාව පමණයි. ඔහු බියෙන් තැතිගෙන සිටියා. කොහොම නමුත් දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මික දෑස් විවර කළ විට ආරම් සේනාවටත් වඩා විශාල දහස්වර දහසකුත් දේවදූතයන්ගේ ස්වර්ගීය සේනාවක් ඔහු දුටුවා. ඔහු කම්පනයට පත්ව පෙළඹවීම ලැබුවා. අපට මේ එලීෂාගේ ඉතිහාසයෙන් දකින්න පුළුවන්. එහෙම නේද? සියල්ලෙනි, අපිට නොපෙනෙන අපි පසු කරගෙන යන බොහෝ දේවල් අප අවට තිබෙනවා. යේසුස් වහන්සේ පළමු වරට පැමිණෙද්දී බොහෝ යුදෙව්වන් තමන් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා යයි පැවසුවත් ඔවුන් මාංශවත්ව සිටි දෙවියන් වහන්සේ වූ යේසුස් වහන්සේව හඳුනාගත්තේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන් ගැන පැවසුවේ කුමක්ද? උන්වහන්සේ ඔබ අන්ධය කියා පැවසුවා. ඒ ඇයි? ඔවුන් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා යයි පැවසුවත් දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියේ සිටියත් ඔවුන් දෙවියන් වහන්සේව හඳුනාගත්තේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ නුඹලා අන්ධය කියා පැවසුවා. නුඹ අන්ධය. අන්ධයෙක් තවත් අන්ධයෙකුට මඟ පෙන්වන්නේ නම් දෙදෙනාම පාතාලයට වැටෙන්නේය. ඔවුන් දෙදෙනාම විනාශ වන්නේය. අප මේ වනතෙක් බොහෝ දේවල් දුටුවේ නැහැ. බොහෝ දේවල් අත්දැක්කේ නැහැ. කොහොම නමුත් මෙතැන් සිට අප අපගේ ආත්මික ඇස් විශාලව විවර කර ගෙහාසි ස්වර්ගීය සේනාව දුටු ලෙස සත්‍ය වූ ආත්මික ලෝකයේ දෙස බලමු. යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණියත් මනුෂ්‍යයන් යේසුස් වහන්සේව හඳුනා නොගත් බොහෝ සිදුවීම් තිබුණා. එයින් කීපයක් අද සොයා බලමු. යොහාන් 10:30ට යමු. මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක්ක. යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් පියාණන් වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වෙමි. එයින් කොයි ක්‍රියාව නිසා මට ගල් ගසන්නහුදැයි ඇසූසේක්ක. යුදෙව්වරු උන්වහන්සේට උත්තර දෙමින් අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය. මනුෂ්‍යයෙක් වූ නුඹ දෙවියන් වහන්සේ වෙන්ට සාධන නිසායයි කීවෝය. දෙවියන් වහන්සේ විසින්ම මාංශය පැළඳ මෙම පොළොවට පැමිණියා. මනුෂ්‍යයන් උන්වහන්සේව හඳුනාගත්තේ නැහැ. ඒ යේසුස් වහන්සේ මම දෙවියන් වහන්සේ කියා පැවසූ නිසයි. තමන් දෙවියන් වහන්සේ බව යේසුස් වහන්සේ ඔවුන්ට දැනුම් දුන්නත් ඔවුන් උන්වහන්සේට ගසන්ට ගල් අතට ගත්තා. ඔවුන්ගේ ආත්මික දෑස් වැසී තිබීම එයට හේතුවයි. ඔවුන් අන්ධව සිටි නිසා උන්වහන්සේව දැනගත්තේ නැහැ. උන්වහන්සේ මාංශවත්ව පැමිණි කාරණය නිසා ඔවුන්ගේ දෑස් සම්පූර්ණයෙන්ම වැසී තිබුණා. සියල්ලෙනි, අද ශුද්ධාත්මයන්ගේ යුගයේදී ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වූ දෙවියන් වහන්සේ මාංශවත්ව මෙම පොළොවට පැමිණ තිබෙනවා. මනුෂ්‍යයන්ට පෙනුනත් ඔවුන් අන්ධ නිසා පෙනෙන්නේ නැහැ. අප අන්ධභාවයෙන් අවදි විය යුතුයි. ඔබ මොහොතකට ඔබේ දෑස් වසා සිටින විටදී ඔබ බොහෝ කලබලයෙන් සිටින්න ඇති. ඇත්තටම ස්වර්ගීය මෑණියන්, ස්වර්ගීය පියාණන් හා අපගේ ප්‍රේමණීය සියෝන් සහෝදර සහෝදරියන් අද මෙහි සිටිනවා. නමුත් ඔබේ දෑස් වැසී තිබෙන විට කිසිවෙක් මෙහි නැති ගානට ඔබට දැනෙන්න පුළුවන්. කවුරුවත් නැහැ වගේ දැනෙන්න පුළුවන්. ස්වර්ගීය සේනාවේ ගණන් කළ නොහැකි දේවදූතයන් අප සමග එකතු වී අප සුභාරංචිකාරය කරන්නා වූ ඕනෑම ශේෂ්ත්‍රයකදී ඔවුන් අපට උපකාර කරනවා. නමුත් නිතරම අප තනිව සිටිනවායයි අපට දැනෙනවා. සියල්ලෙනි, දැන් අප අපගේ ආත්මික දෑස් ඇරිය යුතුයි. ගෙහාසිගේ ආත්මික දෑස් විවර වූ විට ඔහුගේ බිය අතුරුදහන්ව ගියා. යුදෙව්වන්ගේ පැත්තට කවුරුවත් නැහැයි කියා ඔහු සිතා සිටියා.
කොහොම නමුත් සතුරන්ගේ විශාල සේනාවට වඩා විශාල වූ ස්වර්ගීය සේනාව තමන්ව ආරක්ෂා කරන බව තේරුම් ගැනීමෙන් පසු ඔහු ධෛර්යමත් වුණා. යොහන් 9 සඳහන් කරන අන්ධ මනුෂ්‍යයා උපතේ සිටම අන්ධ කෙනෙක්ය. කොහොම නමුත් ඔහු යේසුස් වහන්සේගේ සිලෝවොම් පොකුණට ගොස් ඇස් සෝදන්න යන වචනේ අනුගමනය කළ විට ඔහුට දකින්න හැකි වුණා. ඔහුගේ දෑස් වැසී තිබෙන විටදී සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණා. නමුත් ඉන් පසුව ඔහුට වර්ණ වෙන් කරගන්න තමන් ඉදිරියේ සිටින මනුෂ්‍යයාව හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමන් ඉදිරියේ සිටගෙන සිටින යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගත්තා. මෙම අවසාන යුගයේදී අප ආත්මයන්න් වහන්සේ හා මනමාලිය සමග සිටිනවා. උන්වහන්සේලා අප සමග සිටියත් ඇතැම් මනුෂ්‍යයන් උන්වහන්සේලාව දුටුවත් දකින්නේ නැහැ. ඇසුවත් ඇසෙන්නේ නැහැ. මතෙව් 13:14 යමු. එයිහින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කතා කරමි. තවද යෙසායාගේ අනාගත වචනේ ඔවුන් කෙරෙහි සම්පූර්ණ වේ. එනම් ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය. බලමින් සිටින නමුත් නුඹලා කුමක්ද කිසිසේත් නොපැහැදෙන්නහුය. නොපැහැදෙන්නහුය කියා පැවසීමෙන් ඔවුන් අන්ධ බව එයින් අදහස් වෙනවා. එහෙම නේද? 15 වෙනි පදය. මක් නිසාද යම් හේකින් තමුන්ගේ ඇස් වලින් නොදැක කන් වලින් නොඅසා සිතින් තේරුම් නොගෙන නොහැරී මා විසින් ඔවුන්ව සුව නොකරන පිණිස මේ සෙනගගේ සිත් දැඩිව තිබේ. ඔවුන්ගේ කන් හොඳට නෑසී ඇස් පියාගෙන සිටිති යනුයි. නමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. මාක් 4 වන පරිච්ඡේදයෙන් තවත් පදයක් සොයා බලමු. 4:11 බලමු. එවිට උන්වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමා වලින් කියනු ලැබේ. මක් නිසාදයත් යම් හේකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය. අසාසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මේ උපමාව නුඹලා නොදැනේ වූද? එසේනම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද? මෙහි ඔවුන් දැක දැකත් කුමක් කරනවා කියා පැවසුවද නොදකින්නේය. මෙම යුගයේදී අප යේසුස් වහන්සේව හමු වී උන්වහන්සේගේ පාමුල දනගසනවා නම් උන්වහන්සේව හඳුනාගන්න පහසුයි කියා අප සිතා සිටිනවා. කොහොම නමුත් යේසුස් වහන්සේගේ කාලය මෙම යුගය හා සමානයි. යේසුස් වහන්සේ අප ඉදිරියේ සිටගෙන සිටියා නම් ඇතැම් මනුෂ්‍යයන් උන්වහන්සේ ඉදිරියේ දන නමන්න තිබුණා. සමහරෙක් කෙසේ නොවන්නත් පුළුවන්. ඒ වගේම ඇතැම් අය යුදෙව්වන් පරිසිවරුන් හා ලියන්නන් මෙන් උන්වහන්සේට ගසන්ට ගල් අතට ගන්න තිබුණා. ඒ වගේම ඇතැම් අය උන්වහන්සේට අවමන් අපහසද කරන්නට තිබුණා. දැකලත් නොදකින මනුෂ්‍යයන්ද දකින්නත් දැනගන්නත් පුළුවන් වූ ආත්මික ඇස් විවර වුණු මනුෂ්‍යයන්ද සිටිනවා. අද මේ යුගයේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය අප සමග සිටිනවා. අන්ධ මනුෂ්‍යයන්ද දැස් විවරව උන්වහන්සේලාව තේරුම් ගන්නා වූ මනුෂ්‍යයන්ද සිටිනවා. ආත්මයන්න් වහන්සේ හා මනමාලිය ලබා දෙන්නා වූ වචනවල දෙවියන් වහන්සේ අපට බයිබලය තුල ලියා දුන් වචනයට වඩා මහත් බලයක් තිබෙනවා යයි විශ්වාස කරන මනුෂ්‍යයන් සිටිනවා. ඒ වගේම ඔවුන් කියනවා පමණයි කියා සිතමින් උන්වහන්සේලාගේ වචනය සුළුවෙන් ගන්නා වූ මනුෂ්‍යයන්ද සිටිනවා. ඇසුනත් කන් වැසී ඇති නිසා නොඇසෙන අය, පෙනුනත් දැස් වැසී ඇති නිසා නොපෙනෙන අයයි. අපගේ ඇස් හා කන් ඇරී තිබෙනවා කියා අප සිතා සිටිනවා නේද? පෙනෙන ඇසෙන අය වෙනස්ම ආකාරයෙන් ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේ අප ඉදිරියේ සිටින විට අපට අභක්තිකයන් ලෙස ක්‍රියා කරන්නට බැහැ. එහෙම නේද? දෙවියන් වහන්සේ අප ඉදිරියේ සිටින විට අපට ඒ වගේ කරන්නත් කතා කරන්නත් බැහැ. අපට ඒ වගේ ආකල්පයන් පෙන්වන්නත් ඒ වගේ ආකල්පයක් අරගන්නවත් බැහැ. මෙම කාරණයේදී කාණ්ඩ දෙකකට මනුෂ්‍යයන් වෙන් වෙනවා. දැස් විවර වූ මනුෂ්‍යයන් හා අන්ධයන් මෙන් දැස් විවර නො වූ මනුෂ්‍යයන්ය. විවර වූ කන් නැති අය සහ වැසුණු කන් නැති අයව වෙන් කරනවා. වසර 2000කට පෙර යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි විටදී මමද පියාණන්ද එක තැනැත්තාය කියා උන්වහන්සේ පැවසුවේ ඒ නිසයි. මාර්ක් 2 වන පරිච්ඡේදයට යමු.
මාර්ක් 2:5. යේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය නුඹේ පව් කමා කරන ලදැයි අංශභාග රෝගියාට කීසේක. එහෙත් එතැන ඉඳගෙන උන් ලියන්නන්ගෙන් සමහරෙක් මොහු මෙසේ කතා කරන්නේ මක් නිසාද? මොහු දෙවියන් වහන්සේට අපහාස කරයි. එක්කෙනෙකුට එනම් දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්නට කාට පුළුවන් දැයි තමුන්ගේ සිත්වලින් කල්පනා කරගත්තෝය. පව්කමාව ලබා දිය හැකි බලය තිබෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. කොහොම නමුත් යේසුස් වහන්සේ මෙහි කරන්නේ කුමක්ද? උන්වහන්සේ පව්කමාව ලබා දෙනවා. එහෙමනම් උන්වහන්සේ කවුද? උන්වහන්සේ දෙවියන් වහන්සේය. සරලව කියනවා නම් තමන් දෙවියන් වහන්සේ බව යේසුස් වහන්සේ කිහිප සැරයක්ම මනුෂ්‍යයන් ඉදිරියේ පැවසුවා. කොහොම නමුත් ඔවුන්ගේ දැස් වැසී අන්ධව සිටි නිසා ඔවුන් උන්වහන්සේව අඳුනාගත්තේ නැහැ. පව් කමා කරන්නට කාට පුළුවන් දැයි තමුන්ගේ සිත්වලින් කල්පනා කරගත්තෝය. 8 වෙනි පදය. ඔවුන් තමුන් තුළ මෙසේ කල්පනා කළ බව යේසුස් වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙනෙහිම දැන ඔවුන්ට කියනසේක් නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනා කරවුද? අංශභාග රෝගියාට නුඹේ පව් කමා කරන ලදැයි කීමෙනුත් නැගිට නුඹේ යහන රැගෙන යන්නයි කීමෙනුත් වඩාත් පහසු කෝකද? නමුත් පොළොවේදී පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නයි නුඹට කියමී කීසේක. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය. ඒ නිසා සියල්ලෝම විශ්මපත් වී මෙබඳු දෙයක් කවදාවත් නොදිටුමුව කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. මෙහිදී තමන් දෙවියන් වහන්සේ බව උන්වහන්සේ කීපවරක්ම පැවසුවා. කොහොම නමුත් පෙනුනත් නොපෙනෙන අය සහ තමන්ගේ කන්වලින් දෙවියන් වහන්සේගේ හඬ ඇසුවත් නොඇසෙන මනුෂ්‍යයන් බොහෝමයක්ම අපාවට සිටිනවා. අන්ධ මනුෂ්‍යයන්ගේ දැස් විවර කිරීමේ බලය දෙවියන් වහන්සේ අපට දී තිබෙනවා. අප සමාරියාවටද පොළොවේ සීමාව දක්වාද ගොස් පියාණන් මේ පොළොවට පැමිණි බවත් මෑණියන් මේ පොළොවට පැමිණි බවත් නිවේදනය කර පියාණන් හා මෑණියන්ගේ හඬ ඔවුන්ට අසන්නට සලස්වන්නේ ඒ නිසයි. එහෙම නේද? ලොව මුළුල්ලේ සිටින සියෝන් පවුලේ සෑම සමාජිකයෙකුටම දැන් විවර වූ දැස් හා කන් තිබෙනවා. අපගේ දැස් හා කන් විවර වී ඇති නිසා අප දැන් මෙහි සිටිනවා. එහෙම නේද? අප ඒදන් උයනේ ඉතිහාසය කෙටියෙන් බලනවා නම් තම දරුවන්ට තමන් දෙවියන් වහන්සේ බව දැනුම් දීම සඳහා දෙවියන් වහන්සේ වැදගත් වූ කතාවන් කිහිපයක් ඒදන් උයනේ ඉතිහාසය තුල සැඟෙව්වා. ආත්මික පවුලට පමණක් දැකිය හැකි රහස් දෙවියන් වහන්සේ ඒදන් උයනේ සැඟෙව්වා. වරක් යුද්ධයේදී අතුරුදහන් වූ පවුල් සෙවීමේ ව්‍යාපාරයක් කොරියාවේදී දියත් කළා. යුද්ධයේදී අතුරුදහන් වූ පවුලේ සමාජිකයන් දශක ගණනාවකට පසු හමු වුණා. ඔවුන් එකිනෙකාව හඳුනා ගන්නට නොහැකි තරමටම ඔවුන් බොහෝ වෙනස්ව පෙනුණා. ඒ වගේම බොහෝ දේවල් වෙනස් වී තිබුණා. එහෙමනම් ඔවුන් එකම පවුලේ සමාජිකයන් බවට තමන්ගේ සහෝදර සහෝදරිය දෙමව්පියන් හෝ දරුවන් කියා ඔවුන් තාහුරු කරගත්තේ කොහොමද? තමන්ගේ පවුලේ සමාජිකයන් පමණක් දන්නා පවුලේ කතන්දර ඔවුන් එකිනෙකා සමග බෙදාගත්තා. පවුලේ සමාජිකයන් නොවේ නම් කිසිම කෙනෙක්ට බෙදාගන්න බැරි කතාවන් ඔවුන් එකිනෙකා සමග බෙදාගත්තා. උදාහරණයක් ලෙස එක දවසක් මගේ නංගිව කරේ තබාගෙන අම්මා පොලේ ඉඳලා ගෙදර ආවා. ඒත් ඇය පාරේ ලිස්සා වැටුණා. ඇය වැටෙනකොට මගේ නංගිගේ ඔළුවේ කැලලක් ඇතිවෙන තරමටම මගේ නංගිගේ ඔළුව ගලක වැදුනා. මේ කතාව කවුරුන් පමණක් දන්නවාද? පවුලේ සමාජිකයන්ට හැර කිසිම කෙනෙක්ට ඒක දැනගන්න බැහැ. වෙනත් පවුල්වල සමාජිකයන් මේ ගැන නොදැන සිටින්න හැකිය. මෙසේ එකිනෙකාව සොයා ගැනීමේ වැදගත් සාධකයන් ලෙස ඔවුන් පවුලේ කතාවන් උපයෝගී කරගත්තා. දෙවියන් වහන්සේ තම දරුවන් සෙවීමටත් මෙම සාධකයන් උපයෝගී කරගත්තා. අද ඒවායින් එකක් සොයා බලමු. අපේ ආත්මික දැස් විවර වී තිබෙනවාද? නැතිනම්
අපට හැමදාම පෙනෙන නිසා දෙවියන් වහන්සේව අප ක්‍රියා පිළිවෙතක් ලෙස පමණක් දකිනවාද කියා සොයා බලමු. තමන්ගේ දෑස් ඇරි තමන් ඉදිරියේ සිටගෙන සිටින්නා වූ තැනැත්තා දෙවියන් වහන්සේ බව හඳුනාගත් විට යේසුස් වහන්සේ ඉදිරියේ දනින් වැටුණා වූ අන්ධ මනුෂ්‍යයාගේ මනසින් අප දෙවියන් වහන්සේට උපස්ථාන කරනවාදැයි නැද්දැයි සොයා බලමු. යොහාන් 9 වන පරිච්ඡේදයේ ලියා ඇත්තේ මා අන්ධව සිටියෙමි දැන් මට පෙනීම ඇත්තේය කියාය. මේ නම් අපයි. මා පෙරදී අන්ධව සිටියෙමි දැන් මට පෙනීම ඇත. පෙනීම ලැබුවා වූ අන්ධ මනුෂ්‍යයා මෙන් අතිමහත් සතුටකින් අප දෙවියන් වහන්සේට ගෞරව පුද කරනවාද? නැතිනම් දැනගැනීම සඳහා පමණක් ඒක එහෙම තමයි කියා සිතනවාද කියා අප සොයා බැලිය යුතුයි. අප ඒ වගේ නම් ඒට හේතුව අපගේ දෑස් තවමත් පුළුල්ව විවර වී නොමැතිවීමයි. අපගේ ආත්මික දෑස් විවර වී තිබේ නම් දෙවියන් වහන්සේට එසේ සලකන්න අපට කවදාවත් බැහැ. අප උපස්ථාන කරන දෙවියන් වහන්සේ කවුද? අපගේ දෑස් විවරව තිබුණත් අප දෙවියන් වහන්සේව පුරුද්දක් ලෙස දකිනවා නම් අපට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කරන්න බැරි වෙනවා. කලින් දවස දක්වා අන්ධව සිට අද දවසේදී පෙනීම ලැබූ අන්ධ මනුෂ්‍යයා මෙන් මා අවට එවැනි වූ අලංකාර ලෝකයක් තිබෙන බව මම දැනගෙන හිටියේ නැහැ. මේ ලෝකය ඒ තරම් විශිෂ්ටයි කියා අපත් එලෙස කිව යුතුයි. අප උපස්ථාන කර උද්වේගයෙන් හා හැඟීමෙන් දෙවියන් වහන්සේව පිළිගත යුතුයි. මුල් සභාවේ කාලයේදී මහත් උද්වේගයෙන් දෙවියන් වහන්සේව පිළිගත් අයගෙන් කෙනෙකු වන්නේ සුංගම් අය කරන්නෙකු වන සාකෙවුස් නම්ලත් මනුෂ්‍යයාය. යේසුස් වහන්සේ තමන්ගේ ගම පසුකර යන බව ඔහුට දැනගන්න ලැබුණා. බොහෝ මනුෂ්‍යයන් යේසුස් වහන්සේව හමුවීමට පැමිණියා. ඔහු මිටි මනුෂ්‍යයෙක් නිසා ඔහුට උන්වහන්සේව දැකගන්න බැරි වුණා. ඒ නිසා උන්වහන්සේව බැලීමට ඔහු අත්තික්කා ගහකට නැගුණා. යේසුස් වහන්සේ ඒ මාර්ගයෙන් යන විට සාකෙවුස්ට පහලට බසින්නැයි පැවසුවා. අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑය. සාකෙවුස් කර කියා ගන්න නොහැකි තරමටම සතුටු වුණා. ස්වාමිනි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙන්නෙමි. එය ස්වාමින් වහන්සේ වෙනුවෙන් කියා පෙන්වීමට මා සන්තක දේ දිලිඳුන්ට දෙන්නෙමි. මෙවැනි වූ මනසකින් ඔහු යේසුස් වහන්සේව පිළිගත්තා. අප සාකෙවුස්ගේ මනසින් අපගේ සිත මැද්දේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිව තබාගෙන පිළිගෙන සිටිනවාද? අපට මෙවැනි වූ මනසක් නැතිනම් අපගේ දෑස් ඇරී තිබෙනවාය කියා අපට කියන්න බැහැ. අප එවැනි වූ මනසකින් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයේ ගමන් කළ යුතුයි. එහෙම නේද? සාකෙවුස් හා ගෙහාසි පමණක් නොව අපෝස්තල පේතරුස් හා පාවුල්ගේත් ආත්මික දෑස් විවර වී තිබුණා. ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොය. උන්වහන්සේම දෙවියන් වහන්සේය කියා පවසමින් ඔවුන් තමන්ගේ ඇදහිල්ල හෙළි කළේ එලෙසයි. මතෙව් 16:15 නොමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක්ක. සීමොන් පේතරුස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමොන් බර්යෝනා, නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක් නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධීරය මේක නුඹට එළිදරව් නොකළේය. මම නුඹට කියමි, නුඹ පේතෘස්ය. තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයේහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයේහිදී මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක. දෙවියන් වහන්සේ මෙම අති බහුල වූ ආශිර්වාද ලබා දුන්නා. ඒ ආත්මික ඇස් ඇරී තිබෙන මනුෂ්‍යයන්ට දුන් ආශිර්වාදයක්. අද අපගේ තොල්වලින් හා මුඛයෙන් අපගේ ස්වර්ගීය පියාණන්ට පියාණෙනී කියාද ස්වර්ගීය මෑණියන්ට මෑණියනී කියාද කියන නමුත් අප ඇත්තටම අපගේ විවර වූ ආත්මික දෑසින් පියාණන් හා මෑණියන් දකිමින් පියාණන්ගේ හඬ අසමින්
මෑණියන්ගේ වචනයට කීකරු වෙනවාද? දෙවියන් වහන්සේ කොතැනට ගියත් ස්තුති සිතින් උන්වහන්සේව අනුව යන පිණිස අප මේ කාරණා පැහැදිලිව තේරුම්ගෙන අපගේ ආත්මික දෑස් ඇරිය යුතුය. අපෝස්තුල පාවුල් නිදා ගැනීමට නොහැකිව නග්නව ආහාර නොමැතිව සිටියත් දේශනා කරන විට දුෂ්කරතාවයන් පසුපස යමින් කැපවෙන අතරයේදී කිසිම දුෂ්කරතාවයක් අපහසු දෙයක් ලෙස අපෝස්තුල පාවුල් නොසිතුවේ ඒ නිසයි. ඒ නිසා ඔහුට උන්වහන්සේ දෙවියන් වහන්සේමය කියා පවසමින් සුභාරංචිය දේශනා කරමින් උතුම් අනාගත වක්තෘවරයෙක් බවට පත්වන්නට හැකි වුණා. අද මෙම අවස්ථාව තුළින් අප ආත්මිකව විවර වූ දෑස් ඇතිකර ගනිමු. අප තවත් අන්දව නොසිටිය යුතුයි. අප සත්‍ය පමණක් නොව අප දෙවියන් වහන්සේගේ මාර්ගය කුමන වූ ආකල්පයකින් අනුගමනය කළ යුතුද කියා නිවැරදිව තේරුම් ගත යුතුයි. අවසානයේ තෙක් වෙනස් නොවන ඇදහිල්ලකින් ස්වර්ගරාජ්‍යයේ දෙසට දිව යන්නයි ඔබෙන් ඉල්ලමින් දෙවියන් වහන්සේ යන කොතැනට නමුත් උන්වහන්සේව අනුගමනය කරන්න. මෙමගින් අද දේශනාව මම අවසන් කරන්න කැමති. ඔබට දෙවි පිහිටයි. බොහොම ස්තුතියි.